හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔන්න කලින් වගේම අදත් ඔබ වෙත ආවා 10 ශ්‍රේණියේ පදාර්ථයේ ව්‍යුහ පාඩම නැගෙන අද අපි කතා කරන්න යන්නේ ප්‍රධාන වශයෙන්ම පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය කියන මාතෘකාව පිළිබඳව. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද පරමාණුක පරමාණු ක්‍රමාංක කියන්නේ මොකද්ද? කොහොමද පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය නිර්මාණය වෙන්නේ කියලා. හොඳයි දුවේ පුතේ. අපේ දුවල පුතාලා දන්නවා පරමාණුක න්‍යෂ්ටිය තියෙනවා. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා පරමාණුවක් නිර්මාණය වෙන්නේ න්‍යෂ්ටිය තුල තියෙන ප්‍රෝටෝන හා නියුට්‍රෝන ඒ වගේම තමයි ඒ වටා තියෙන ඉලෙක්ට්‍රෝන වලින් තමයි පරමාණු නිර්මාණය වෙන්නේ. එතකොට පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොකද්ද? පරමාණුක ක්‍රමාංකය පරමාණුක ක්‍රමික අංකය. ඒ කියන්නේ මේ පරමාණු ඕන විදිය දැන් අපි දන්නවා වර්තමානයේ ගත්තොත් මූලද්‍රව්‍ය පරමාණු විශාල සංඛ්‍යාවක් සොයාගෙන තියෙනවා. එතකොට මේ මූලද්‍රව්‍ය පරමාණු විශාල සංඛ්‍යාවක් සොයාගත්තට පස්සේ ඒව පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න ඕනේ. ඒව පහසුවෙන් අපිට හඳුනා ගන්න ඕනේ. ඊළඟට තවත් මූලද්‍රව්‍ය අලුත් මූලද්‍රව්‍ය පිළිබඳව අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. එහෙනම් අපි දන්නවා දැන් අපි ඉන්න නිවසට අංකයක් තියෙනවානේ. එතකොට අපිට ලියුමක් හරි මොන හරි දෙයක් එන්නේ ඒ අංකයට. ඒ අපි ලිපිනේට. එතකොට අපි ස්ථානයට අංකයක් තියෙනවා වගේම මේ පරමාණුත් අපි යම්කිසි වගුගත කිරීමක් කරලා තියෙනවා. ඒකට කියනවා මගේ පොතේ ආවර්තිත වගු කියලා. එතකොට ආවර්තිත වගුව පිළිබඳව අපි ඉදිරි වීඩියෝ වලදී කතා කරනවා. ඒ ආවර්තිත වගුව නිර්මාණය සඳහා මේගොල්ලන්ට ස්ථානයක් නැත්නම් තැනක් පිහිටලා තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට තැනක් හරි තැනක් තියෙන්න ඕනේ මේ හැම මූලද්‍රව්‍යයකටම. එහෙනම් මේ පරමාණු ක්‍රමිකව අංකණය කිරීම සඳහා භාවිත කරන සංකේතයේ කොටස තමයි අපි පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ. ඒ අංකය තමයි පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ. ඒ පරමාණුක ක්‍රමිකව අංකණය කරන අංකයට තමයි පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ. එතකොට මේ සඳහා අපි පරමාණුවේ මොන කොටසද යොදාගන්නේ? පුතේ පරමාණුක න්‍යෂ්ටිය තුළ පිහිටන ප්‍රෝටෝන සංඛ්‍යාව අනුව තමයි ඒ පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය තීරණය වෙන්නේ. පැහැදිලිද? පරමාණුක න්‍යෂ්ටිය තුළ පිහිටන ප්‍රෝටෝන සංඛ්‍යාව මත අපි පරමාණුක ක්‍රමාංකය තීරණය කරනවා. හරිද? ඒක අපි Z අකුරෙන් සංකේතවත් කරනවා. Z අකුර අපි කියන්නේ පරමාණුක ක්‍රමාංකය Z අකුරෙන් තමයි. එතකොට Z සමානයි 15 කියලා තිබ්බොත් අපි දන්නවා එතන පරමාණු ක්‍රමාංකය 15යි. Z සමානයි 25 කියලා තිබ්බොත් එතන පරමාණු ක්‍රමාංකය 25යි. Z සමානයි 100යි කියලා තිබ්බොත් එතන පරමාණු ක්‍රමාංකය 100යි. ඒක අපි මූලද්‍රව්‍ය ඔබට මතක ඇති ඔබ 9 ශ්‍රේණියේ වීඩියෝ එක බැලුවා නම් පදාර්ථයේ ගුණ සහ පදාර්ථයේ ස්වභාවය සහ ගුණ කියන පාඩම එතනදී ඔබට කිව්වා මෙන්න මේ පරමාණු ක්‍රමාංකය පිළිබඳව කතා කරා. එතකොට අපි කිව්වා පරමාණුවේ සංකේතයේ වම්පස යට කෙළවරින්. මොකද පරමාණුවේ දැන් ඔතන ඔබට පේනවා x කියලා පරමාණුව ඒකේ වම්පස යට කෙළවරෙන් තමයි පුතේ මේ Z කියන පරමාණු ක්‍රමාංකය අපි සංකේතවත් කරන්නේ. පැහැදිලිද? එතකොට සෝඩියම් ගත්තොත් සෝඩියම්ගේ ස්ථානය 11 නම් ඒ කියන්නේ එයාගේ පරමාණුයේ න්‍යෂ්ටිය තුල පිහිටන ප්‍රෝටෝන සංඛ්‍යාව 11යි නම් එයාගේ පරමාණු ක්‍රමාංකය විදිහට අපි යොදන්නේ මොකද්ද? අන්න අර කියන ප්‍රෝටෝන සංඛ්‍යාව 11 තමයි එයාගේ සෝඩියම් වල වම්පස පාල කෙළවරෙන් අපි යොදනවා සංකේතවත් කරනවා. පැහැදිලිද? එතකොට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා පුතේ. මොකද්ද? උදාසීන පරමාණුවක් ගත්තොත් ඒ පරමාණුවේ න්‍යෂ්ටිය තුල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා කොහෙද? බාහිර කවචවල. පැහැදිලිද? හරි. එහෙම කියනකොට
දුල පුතාලට හිතේ එහෙනම් මේ න්‍යෂ්ටියක් ඇතුලේ තියෙන ප්‍රෝටෝනම මේ පරමාණු ක්‍රමාංකයට යොදා ගන්නවට වඩා අපිට ඉලෙක්ට්‍රෝන යොදා ගන්න පුළුවන් නේ කියලා. එහදිද? ඉලෙක්ට්‍රෝන යොදා ගන්න පුළුවන් නේ. පිටතනේ තියෙන්නේ. පුතේ අන්න ඒකමයි මේක යොදා ගන්න ඇති පිටත කවචවල තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. එතකොට මොකද්ද සර් එකේ තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මගේ පුතේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන නිකන් ඉන්නේ. ඒගොල්ලොන්ට වැඩ රාජකාරී තියෙනවා. ඒ රාජකාරී වලට ඒගොල්ලොන්ට යන්න එන්න වෙනවා. කියන්නේ පරමාණුවෙන් ඉවත් වෙන්න සහ නැවත පරමාණුවට එන්න වෙනවා. එතකොට ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන්. නමුත් පරමාණු ක්‍රමාංකය කියන එයාගේ ස්ථානය දැන් අපිට අපි ගෙදර ඉන්නව නම් ඒ ගෙදර ඉන්න තාක්කල් ඒ ගෙදර අංකය ඒකමනේ. අංකය වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඒ අනුව මේ පරමාණුවත් ඉන්න තැන ඒ අංකය වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ එහෙනම් අපිට ඉලෙක්ට්‍රෝනය සඳහා ගන්න බෑ. ඉලෙක්ට්‍රෝන වෙනස් වෙන සැරේට පරමාණු ක්‍රමාංකය වෙනස් වෙන ගියොත් මාර වැඩක් වෙන්නේ. ඒක නිසා තමයි වෙනස් නොවන න්‍යෂ්ටිය තුළ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව මේ සඳහා යොදා ගන්නේ. ඉතින් මම හිතනවා දූල පුතාලට පැහැදිලි ඇති කියලා මොකද්ද මේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ කියලා. අපි ඊළඟට බලමු දුවේ පුතේ ස්කන්ධ ක්‍රමාංකය ගැන. එහෙනම් පරමාණුවක ඉන්න අංකය පරමාණුක ක්‍රමික අංකය. ඒක පරමාණු ක්‍රමාංකය කියුණා. මොකද්ද මේ ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ? ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ මගේ පුතේ ඒ පරමාණු අපි දන්නෝ පදාර්ථය අපි තුල පුතාලා දැන් වීඩියෝ එක පේනවා 9 වසරේ ඔබ පදාර්ථයේ ස්වභාවය හා ගුණ කියන පාඩමේදී අපි කතා කරා මෙන්න මේ පදාර්ථයට කොහොමද ස්කන්ධයක් අපි දන්න ඕනෑම පදාර්ථයකට ස්කන්ධයක් තියෙනවා. එතකොට ඒ පදාර්ථයට කොහොමද ස්කන්ධයක් ආවේ කියන එක අපි කතා කරා. එතකොට පුතේ පදාර්ථයේ ස්කන්ධයක් ආවේ ඇත්තටම ඔබට මේ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න පුළුවන්. නැත්නම් අපි කතා කරොත් සරලව වැඩිදුර අධ්‍යයනය සඳහා මේ වීඩියෝ එකට යන්න අපි මෙතනදී සරලව කතා කරොත් ඕනෑම පදාර්ථයක් නිර්මාණය වෙලා තියෙන්නේ පරමාණු වලින් නම් ඒ කියන විදිහට මෙන්න මේ පදාර්ථයට ස්කන්ධයක් තියෙනවා නම් ඒ පදාර්ථය නිර්මාණය වෙලා තියෙන පරමාණු වලට ස්කන්ධයක් තිබිය යුතුයි. එහෙනම් පදාර්ථය නිර්මාණය වෙලා තියෙන පරමාණු වල ස්කන්ධය කියන්නේ මොකද්ද? පුතේ අපි දන්න විදිහට පරමාණුවක් තවත් උපපරමාණු කණ්ඩු තුනකින් නිර්මාණය වෙලා තියෙනවා. මොකද්ද? ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන. එතකොට එහෙනම් මේ ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය නේද මේ පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකය වෙන්න ඕන. එයාගේ ස්කන්ධයනේ ක්‍රමිකව අංකණය කරලා තියෙන ඒක නේද මේ සිංහලෙන් කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියලා. ස්කන්ධ ක්‍රමික අංකය, ස්කන්ධ ක්‍රමාංකය. පැහැදිලි නේද? එතකොට මෙයාගේ ස්කන්ධය. දැන් ඊළඟට අපිට බලන්න තියෙන්නේ මොකක්ද එහෙනම්? ස්කන්ධය බලනවා නම් එයා නිර්මාණය වෙලා තියෙන සංඝටක වලින් තමයි එයාගේ ස්කන්ධය තීරණය වෙන්නේ. දැන් අපි දැත්තොත් ගඩොල් වලින් විතරක් හැදිච්ච ගඩොල් බිත්තියක් ස්කන්ධය ගඩොල් වලින් විතරක් හැදිච්ච ගඩොල් බිත්තියක ස්කන්ධය බලනවා නම් අපිට මොකද කරන්නේ? එක ගඩොලක ස්කන්ධය අරගෙන ගඩොල් ගානෙන් වැඩි කරාට පස්සේ ඒ බිත්තියේ ස්කන්ධය එන්න ඕන නේද? ඒ වගේ තමයිනේ මගේ පුතේ මෙතන මෙයා හැදලා තියෙන ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන වලින් නම් ඒ තුන් දෙනාගේ එකතු වෙන්නේ නේද? ඒ තියෙන සංඛ්‍යාවල එකතු වෙන්නේ නේද? මෙයාගේ ස්කන්ධය තීරණය වෙන්න ඕන. මාර ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ඔබ 9 වසරේ ඉගෙන ගත්ත ස්කන්ධ ක්‍රමාංකය කියලා මොකද්ද? ප්‍රෝටෝන සංඛ්‍යාවයි නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව කියලා. එතකොට කෝ ඉලෙක්ට්‍රෝන? මොකද්ද ඉලෙක්ට්‍රෝන වලට වෙන්නේ? පුතේ අපි පරමාණුක ස්කන්ධයම ඉන්නේ පරමාණුක ස්කන්ධ ඒකකේ AMU atomic mass unit. පැහැදිලිද? පරමාණුක ස්කන්ධ ඒකකේ AMU කියන ඒකකයෙන් එකයි නම් ප්‍රෝටෝනික ස්කන්ධය. ආසන්න වශයෙන් නියුට්‍රෝනික ස්කන්ධයත් එකයි නම් AMU. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය අපි ආසන්න වශයෙන් ගත්තොත් 1840න් එකයි. ආසන්න වශයෙන් ප්‍රෝටෝනික ස්කන්ධය එකයි නම් හිතුවොත් නියුට්‍රෝනික ස්කන්ධය එකයි නම් හිතුවොත් ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය අපිට ආසන්න වශයෙන් එන්නේ 1840න් එකයි. ඒ කියන්නේ අර එක කියන
ප්‍රෝටෝනයක ආසන්න වශයෙන් ස්කන්ධය කෑලි 1840කට බෙදුවොත් සමාන කොටස් අන්න එක ස්කන්ධයක් එක කෑල්ලක එක කොටසක ස්කන්ධයක් තමයි ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය කියන්නේ. බලන්න ප්‍රෝටෝනය කියන එක නියුට්‍රෝනය කියන එක ඇහැට පේන්නේ තරම් කුඩායි. එයාගේ ස්කන්ධයනොත් කොටස් 1840න් එකක් නම් ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය. ඒක කොච්චර කුඩාද කියලා බලන්න. එතකොට මගේ පුතේ මම මෙහෙම උදාහරණයක් කියනවා. මොකද්ද? මම කියනවා අපේ ගෙදරට කොළඹ ඉඳලා තියෙන දුර කිලෝමීටර් 168යි මිලිමීටර් 4යි කියලා. අපේ ගෙදරට කොළඹ සිට දුර කිලෝමීටර් 168යි මිලිමීටර් 4යි. මොන හරි ගැටලුවක් තියෙනවද? ඔබ හිනාවක් ගියා. මොකද්ද ගැටලුව? ඔව්. ඔබ කියේ සර් ද කිලෝමීටර් එක මොකටද මේ මිලිමීටර් 4? ඉතින් පුතේ දැන් ඔය මිලිමීටර් 4 කියන්නේ දිගමයින දුරමයින ඒකකයක්නේ. අපිට බැරිද මිලිමීටර් කෑලි වලින් ඔකමයින්න? ඔබ දන්නවා අත්දැකීමෙන් කිලෝමීටර කියන ඒකකයත් එක්ක මිලිමීටර් කියන ඒකකය නොගිනිය හැකි තරම් කුඩායි. හරි නිකන් තෝර මෝරු අස්සේ හාල් මැස්ස වගේ. අන්න ඒකම තමයි හේතුව ස්කන්ධ ක්‍රමාංකයට ප්‍රෝටෝන සහ නියුට්‍රෝන විතරක් ගන්න. අපි දැනගත්තා ප්‍රෝටෝනයක ස්කන්ධයටත් නියුට්‍රෝනයක ස්කන්ධයටත් සාපේක්ෂව ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය 1840න් එකක් තරම් ඉතා කුඩාගයක් කියලා. ඒ නිසා තමයි මගේ පුතේ අර තොරමෝරුවසේ හාල් මැස්ස වගේ මෙන්න මේ ප්‍රෝටෝන නියුට්‍රෝන අසේ ඉලෙක්ට්‍රෝන ඉතා කුඩාවට පිහිටන නිසා. ඒක නිසා මොකද කරන්නේ? ස්කන්ධ ක්‍රමාංකය ලෙස මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය අපි සලකන්නේ නැහැ. පැහැදිලි නේද දැන් දුල පුතාට? හරියටම ටක්කටම පැහැදිලිද මේක මොකද්ද මේ ස්කන්ධ ක්‍රමාංකයට ඇයි ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ගන්නෙ නැත්තේ කියලා? ඉතින් ඒක නිසා පරමාණුක න්‍යෂ්ටි අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් ඓක්‍ය ස්කන්ධ ක්‍රමාංකය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අපිට ස්කන්ධ ක්‍රමාංකය කැපිටල් A අකුරෙන් සංකේතවත් කරනවා. ඒ නිසා අපි හිතුවොත් P කියන්නේ පරමාණු ක්‍රමාංකය කියලා. ඒක අපිට ප්‍රෝටෝන සංඛ්‍යාව කියලා කියන්න පුළුවන්. අපි දන්නවා පරමාණු ක්‍රමාංකය සමාන වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාවට. ඊට පස්සේ N කියලා කියන්නේ නියුට්‍රෝන සංඛ්‍යාව. එතනින් අපිට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. මේක ඔබගේ මතකයේ තබා ගැනීම සඳහා මම ගොඩනගාගත්ත සමීකරණයක්. ඒ සමානයි P ධන N කියලා. ඒ සමානයි P ධන N කියලා කාට හරි මෙතන P වෙනුවට Z දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද P සමානයි Z වෙන නිසා උදාසීන පරමාණුවක. ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණු ක්‍රමාංකය පිළිබඳ මම හිතනවා ඔබට මනාවට පැහැදිලි වෙන්න ඇති. ඉතින් කොහොමද මේ ස්කන්ධ ක්‍රමාංකය හොයන්නේ කියලා? ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ එතකොට න්‍යෂ්ටිය තුල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. ඒ කියන්නේ සම්පූර්ණ පරමාණුවක ස්කන්ධය ලඝු වෙනවා, කැටි වෙනවා එයාගේ න්‍යෂ්ටියට. පැහැදිලිද? එයාගේ න්‍යෂ්ටිය තමයි ස්කන්ධයෙන් වැඩි ප්‍රතිශතයක් අඩංගු වෙන්නේ. අපි ඊළඟට බලමු කොහොමද ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණු ක්‍රමාංකය ගණනය කිරීම කරන්නේ උදාහරණ කිහිපයක් සමග. හොඳයිද ඔය පොතේ? ඔන්න ඔබට තියෙනවා මූලද්‍රව්‍යයක් තියෙනවා. මූලද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. ඒකේ සමහර තැන්වල A B C D කියලා අපි අකුරු දාලා තියෙනවා. බලන්නකෝ. පළවෙනි මූලද්‍රව්‍ය තමයි Al ඇලුමිනියම් කියලා කියනවා අපි පුතේ ඒකට. ඒකේ අපිට දීලා තියෙනවා එයාගේ ස්කන්ධ ක්‍රමාංකය 27යි කියලා. පරමාණු ක්‍රමාංකය නැත්නම් ප්‍රෝටෝන ගණන දීලා තියෙනවා 13යි කියලා. ඊළඟට නියුට්‍රෝන ගණන ඒ කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට ඒ තමයි හොයන්න ඕන. හොයලා කියන්න බලන්න ටක් ගාලා. මොකක්ද උත්තරේ එන්නේ? උත්තරේ එන්නේ 14යි. 14යි උත්තරේ එන්නේ. කොහොමද ගත්තේ? අපේ ළමයි දන්නවා A සමානයි P ධන N. එතකොට A කියන්නේ 27යි නම් P කියන්නේ 13යි නම් 27න් 13ක් ගියාට පස්සේ එනවා උත්තරේ 14යි. එහෙනම් ඒ තමයි උත්තරේ 14 උත්තරේ එන්නේ. එහෙනම් නියුට්‍රෝන සංඛ්‍යාව 14යි. ඊළඟට අපිට තියෙනවා කැල්සියම්. කැල්සියම් වල ස්කන්ධ ක්‍රමාංකය නැත්නම් ප්‍රෝටෝන සංඛ්‍යාව දීලා තියෙනවා, නියුට්‍රෝන සංඛ්‍යාව දීලා තියෙනවා. අහන්නේ මොකද්ද B ලෙස ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් මොකද්ද ගන්න තියෙන්නේ? P ධන N. එහෙනම් 20යි උත්තරේ 40යි. 20යි උත්තරේ 40යි. ඊළඟට අපිට තියෙනවා නයිට්‍රජන්. නයිට්‍රජන්ගේ ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙනවා 14යි.
පරමාණු ක්‍රමාංකය දීලා තියෙනවා 7යි. අහන්නේ මොකද්ද? නියුට්‍රෝන සංඛ්‍යාව. ඉතින් මොකද කරන්න තියෙන්නේ? A සමානයි P ධනය. මේක හැමතිස්සෙම ඔළුවේ නිරන්තරයෙන් මතක තියාගන්න. A සමානයි P ධනය. A සමානයි P ධනය. එතකොට 14යි නම් A 7යි නම් P ඉතුරු ටික වෙන්නේ N. ඒක තමයි උත්තරේ 7. එහෙනම් නයිට්‍රජන්ගේ නියුට්‍රෝන සංඛ්‍යාවත් 7යි. ඊළඟට ගත්තොත් මැග්නීසියම්. මැග්නීසියම්ගේ පුතේ ස්කන්ධ ක්‍රමාංකය 24යි කියලා දීලා තියෙනවා. ප්‍රෝටෝන සංඛ්‍යාව දීලා නැහැ. ඒක තමයි හොයන්න කියලා කියන්නේ D ලෙස. ඊළඟට නියුට්‍රෝන සංඛ්‍යාව කියනවා 12යිලු. කොහොමද මේක හොයන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව? අනේ මුකුත් නැහැ. අර සමීකරණය ඔබට පේනවා A සමානයි P ධන N. ඒ කියන්නේ 24යි. P තමයි හොයන්න ඕන. N කියන්නේ 12යි. පැහැදිලි නේද? එතකොට අපිට එනවා 24න් 12 ගියාට පස්සේ ඒත් එන්නේ 12ම තමයි. ඊළඟට ගන්න පුතේ ෆ්ලුවරින්. ෆ්ලුවරින්ගේ ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙනවා 19යි. එයාගේ ප්‍රෝටෝන තියෙනවා නැත්නම් පරමාණු ක්‍රමාංකය 9යි. එහෙනම් නියුට්‍රෝන සංඛ්‍යාව අහන්නේ 19න් 9ක් ගියාට පස්සේ උත්තරේ 10යි. 19න් 9ක් ගියාට පස්සේ උත්තරේ 10යි. ඊළඟට බලුවොත් පුතේ ෆොස්ෆරස්ගේ ස්කන්ධ ක්‍රමාංකය තමයි පුතේ අහන්නේ. ප්‍රෝටෝන සංඛ්‍යාව 15යි නියුට්‍රෝන සංඛ්‍යාව 16යි. ප්‍රෝටෝන සංඛ්‍යාව 15යි නියුට්‍රෝන සංඛ්‍යාව 16යි. ඉතින් එතනින් අපි දන්නවා මේ දෙක එකතු කරලා පස්සේ මට එනවා කීයද? 31ක්. එතකොට ෆොස්ෆරස්ගේ ස්කන්ධ ක්‍රමාංකය 31යි. ඉතින් මම හිතනවා දුල පුතාලට ස්කන්ධ ක්‍රමාංකය හොයන එක හරි ලේසි කතාවක්. ඉතින් ලිතියම් ගිස් හොයන්න කියනවා. මොකද්ද? ප්‍රෝටෝන සංඛ්‍යාව. ලිතියම්ගේ ප්‍රෝටෝන සංඛ්‍යාව කීයද? ඒක හොයලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ලිතියම්ගේ ප්‍රෝටෝන සංඛ්‍යාව හොයලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ස්කන්ධ ක්‍රමාංකය 7යි නියුට්‍රෝන ගාන 4යි. එතනින් මට කියන්න ලිතියම්ගේ ප්‍රෝටෝන සංඛ්‍යාව. ඉතින් මං හිතනවා දුල පුතාලා හැමෝටම කොහොමද මොකද්ද මේ පරමාණු ක්‍රමාංකය මොකද්ද මේ ස්කන්ධ ක්‍රමාංකය කියන එක මනාවට පැහැදිලි වෙන්නේ නැති මූලද්‍රව්‍ය පරමාණුවක පරමාණු ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය ලියීමේදී අපි දන්න සම්මත ක්‍රමයක් තියෙනවා. අපි පරමාණු ක්‍රමාංකය ලියනවා නම් ඒක මූලද්‍රව්‍ය සංකේතයේ වම් පැස පහළ කෙළවරෙන් Z ලකුණෙන් සංකේතවත් කරා. එතකොට ස්කන්ධ ක්‍රමාංකය කොහොමද සංකේතවත් කරන්නේ? පුතේ ස්කන්ධ ක්‍රමාංකය සංකේතවත් කරන්නේ මූලද්‍රව්‍යයේ සංකේතයේ වම්පස පහළ කෙළවරෙන් නෙවෙයි ඉහළ කෙළවරෙන්. ඒක අපි ඒ අකුරෙන් සංකේතවත් කරන ඔබට පේනවා. ඊළඟ උදාහරණයක් විදිහට ගත්තොත් සෝඩියම් ගත්තොත් සෝඩියම් කියලා කියන්නේ 11 23. ඔතන 11 කියලා කියන්නේ මොකද්ද? පරමාණු ක්‍රමාංකය 23 කියලා කියන්නේ මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය. ඉතින් ওই විදිහට තමයි පුතේ පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය අපි සඳහන් කරන්නේ. එතකොට ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ න්‍යෂ්ටිය තුල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ න්‍යෂ්ටිය තුල තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. ඉතින් මම හිතනවා මගේ දුල පුතාලා වඩාත් පැහැදිලිව ඉගෙන ගන්න ඇති මොකද්ද මේ ප්‍රෝටෝන සංඛ්‍යාව මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියලා කියන්නේ කියලා. ඉතින් අපි මේ තාක් වෙනකන් පරමාණු පිළිබඳව අධ්‍යයනය කරා. ඒක ටික ටික ඒක ඉතිහාසයේ ඉඳලා 9 වසරේ ඉඳලා අපි ඉතිහාසය කතා කරා. එතනින් එහාට අපි ඊළඟ 9 වසරේ සංකේත භාවිතය ගැන කතා කරා. ඊට පස්සේ එතනින් පරමාණුවේ ව්‍යුහය හැඩය ගැන කතා කරා. දැන් 10 වසරේදී ඊළඟට අපි ස්කන්ධ ක්‍රමාංක පරමාණු ක්‍රමාංක ගැන කතා කරා. ඊළඟට අපි කිව්වා එතනින් නීල්ස් බෝ කිව්වා මේ පරමාණුවේ න්‍යෂ්ටිය වටා තියෙන ඉලෙක්ට්‍රෝන විවිධාකාරයට කවචවල තියෙනවා කියලා. දැන් අපිට ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ මොකද්ද? කොහොමද මේ කවචවල ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන්නේ? කොහොමද මේ කවචවල ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන්නේ කියලා. ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එහෙනම් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් අපි අදට සමුගන්නවා. දුවේ පුතෙක් ඉන්නවනම් අද මේ වීඩියෝ එක සමග එකතු වෙනවා. ඊළඟ වීඩියෝව දාපු සැනින් නැරඹීම සඳහා පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට ඔබට
මම වීඩියෝ එක අප්ලෝඩ් කරපු සැනින් නොටිෆිකේෂන් එක ලබා ගන්න පුළුවන්. ඉතින් හොඳට ඉගෙන ගන්න. මේ රසායන විද්‍යාවේ අත්පොත් තබන්නයි හදන්නේ. මූලික හරය හරියට මූලික දේ සංකල්ප අපි රසායන විද්‍යාවේ දැනගෙන ඉදිරියට ගියොත් ඔබට මේ විෂය හරි සරලව හරි රසවත්ව ඉගෙන ගන්න ආස හිතන විදිහට ඔබට මේක විෂය ග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් හැඳී සිටින්න ඊළඟ වීඩියෝ එක එනකම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළිබඳව ඉතින් මම අදට සමුගන්නවා. මම හිතනවා ඔබට අද පාඩම බොහෝම හොඳට වැටහෙන්නේ නැති කියලා. ඒ පිළිබඳ ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න දුවේ පොතේ. ගැටලු තියෙනවා නම් ඒවත් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේම දාන්න. ඉතින් ඔබ හැමට සුබ දවසක්. අයිබෝවන්.